එක්ක එන්න කෑම කන්න. කෑම මේසේ ලෑස්ති. අම්මේ මම විනාඩියකින් එන්නම්. ලොකු නංගී, චූඩි නංගී එන්න කෑම කන්න. අයියෝ චූඩි නංගී, දක කරන්නේ නැතුව කන්න කොහානේ. ඒක තමයි. මොකද මේ කියන දෙයක් අහන්නෙම නැහැ. අත්තම්මේ එන්නකෝ අර බලන්නකෝ චූටි නංගි කරන නරක වැඩේ. මොකද මේ ගෝරනාඩුව? මම කියලා තියෙනවා නේද කෑම මේසේ විනීතව කන්න කියලා? කෝ බලන්න. මොකද චූටි වෙලා තියෙන්නේ? මම කියලා දීලා තියෙනවා නේද? ඒව අමතකද දැන්? මේ බලන්න මෙයා තාමත් කනවා. එහෙම අදියට අත්තම්මේ මෙයා තලුත් ගහනවා අත්තම්මේ. මොකද ළමයෝ මේ නරක වැඩ කරන්නේ? කෑමට කෑදර කම් නොකරන්නේ තව මාට කියමින් කෑ නොගසන්නේ තරහට කෑමක් විසි නොකරන්නේ එලිපිට හිටගෙන කෑම නොකන්නේ කෑමට අත දාමමින් නොම ගන්නේ කන විට කැත ලෙස තලු නොගසන්නේ කිසි විට අඬමින් කෑම හැම විට සතුටින් ඉඳ කාපන්නේ දූල පුතාලා ටිකක් පුදුමයෙන් වගේ බලන් ඉන්නව නේද? ඔව්. අද පන්ති කාමරේ ලොකු වෙනසක් වෙලා. මේ වෙනස ඇති උනේ දූල පුතාලාට හොඳ ಗುಣධර්ම ටිකක් අපි කියලා දෙන්න ඕන නිසා. චුට්ටක් ඉන්න. ගොඩ වෙලාවක් අපේ මේ දූල පුතාලා හිටගෙන හිටියා. ඒ නිසා අපේ ආච්චි මේ දූල පුතාලා ටිකයි අපි වාඩි කරවමුකෝ. ආච්චි මෙතනින් වාඩි වෙන්න එහෙම හිට. කොන්ද අමාරුද? මේ දුවත් වාඩි වෙන්න. ඉඩ තියෙන විදිහට ඔහොම වාඩි වෙලා ඉන්නකෝ. පුතේ මේ දවස්වල අපි කතා කරන්නේ පහ ශ්‍රේණී අපේ දූල පුතාලත් එක්ක අපේ යහපැවැත්ම ගැන. අපේ යහපැවැත්ම පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්ත මගේ දූල පුතාලා අද දවසේ මේ විදිහට එකතු වෙන්නේ දිනපතාම අපි සිදු කරන එහෙත් තව දුරටත් අපි අතින් චූටි වැරදි සිද්ධ වෙන ඊටාම වැදගත් කාරණයක් පිළිබඳව කතා කරන්න. කො බලන්න උදේ කෑම කාලා ආව දූල පුතාලා හැමෝම කෑම කාලා නේද ආවේ? ඔබත් කෑම කෑවේ මේ විදිහටද? දැන් අපි බලමු කෑම කනකොට මෙතන මොනවද සිද්ධ වුණ වැරදි කියලා. මං ඉස්සෙල්ලාම යන්නේ ගොඩක් වැරදි කරපු දඟකාර පුංචි දුවෙක් ළඟට. ටීචර් ළඟ ඉන්නේ ඒ දුව නේද? ඔයාට ගොඩාක් බඩගිනි හැදුනද? ගොඩාක් බඩගින්නේද හිටියේ? අපි ගොඩාක් බඩගිනි වුණාම ගොඩාක් වැරදි කරනවද කෑම මේසේ? ආච්චි. ආච්චි මේ දරුවන්ට කියලා දීලා තියෙනවා හොඳට කෑම කන විදිහ. ඒ වුණාට අමතක වෙලා. ඒ නිසා
අපි හරි අපූර්වට ඒවා මතක් කරගන්න ඕන. රෝහිණී ටීචර් ගායනා කරලත් පෙන්නවා කොහොමද අපි නිවැරදිව කෑම මේසේ කෑම කන්නේ කියලා. ටීචර් කිව්වේ සිරිත් මල්දම කියන කවි පොතේ හරි අපූර්ව කවි දෙකක්. ටීචර් ගායනා කරන අතරේ මම අපේ පන්ති පුස්තකාලයෙන් මේ පොත හොයාගත්තා. හොයාගෙන මම පෙරලලා බැලුවේ ඒ කවි දෙක. මට අහු වුණා ඒ කවි දෙක. ආපහු ටීචර් ගායනා කරපු කවි ටික මම කියනවා දුවලා පුතාලට මෙහෙම. කෑමට කෑදරකම් නොකරන්නේ. හොඳින් අහගන්න ඕන. කෑම කනකොට අපි කෑදර විදිහට කෑම කන්නේ නැහැ. ඊළඟට කිව්වා තව මට කියමින් කෑ නොගසන්නේ. මට තවත් ඕන කියමින් අපි කෑ ගහන්නේ නැහැ කෑම මේසේ කෑම කනකොට. ඒ කවියේ සඳහන් වූ තව හරි අපූර්ව සිරිතක් තිබුණා. ඒ තමයි තරහින් කෑමක් විසි නොකරන්නේ. මේ බලන්න පුතේ මේ කෑම මේසේ යට ගොඩාක් බත් හැලිලා. සමහර විට දුවට අක්කලා කියනකොට දඟ කරන්නේ නැතුව කෑම කන්න කියලා තරහ ගියාද? එහෙම තරහ ගියත් අපට බෑ කෑම මේසේ තියෙන කෑම බිමට හලන්න. කෑම මේසෙට හලන්න. එලිපිට හිටගෙන කෑම නොකන්නේ. අපි ආහාර ගන්නකොට මෙන්න මේ විදියට පුටුවක වාඩි වෙලා පිළිවෙලට කෑම කන්න ඕන. අපි වාජනවලට දාගත්ත කෑම බෙදා ගන්න අවස්ථාවේ කෑම කන අවස්ථාවේ බිමට වැටෙන්න හොඳ නැහැ නේද? දැන් හරි අපූර්වට ඉන්නේ. මේ ඉගෙන ගත්ත පාඩම් ටික කෑම මේසයට ගෙනියන්න ඕන. දැන් මේ වාඩි වෙලා ඉන්න විදිය නම් හොඳයි නේද ටීචර්? ඔව් ලස්සනයි. හරි අපූර්වට වාඩි වෙලා ඉන්නවා. දැන් මේ දුවත් හොඳට වාඩි වෙලා ඉන්නවා. දුවට තේරුණානේ සර් දැන්. දැන් දුවට තේරුණාද කෑම කනකොට දඟ කරන්න හොඳ නැහැ. කෑකෝ ගහන්නත් හොඳ නැහැ. තරහින් කෑම කන්න හොඳ නැහැ පුතේ. එතකොට මේ කෑම වල තියෙන පෝෂණ කොටස් අපේ ශරීරයට උරා ගන්නෙ නැහැ. කෑම කනකොට විනීතව කෑම කන්න ඕන. සංවරව කෑම කන්න ඕන. තව කවියක් ටීචර් ලස්සනට ගායනා කළා. ඒ කවියත් මේ සිරිත් මල්දම පොතේ තියෙනවා. ඒකේ තිබුණා කෑමට අත දමමින් නොමගන්නේ. දුවලා පුතාලා දැක්කා නේද? අර දුව කෑම බෙදාගත්තේ කොහොමද? මේ පිඟානයක් මොකටද කෑම මේසෙට? මේ පිඟානයෙන් තමයි අපි කෑම කන්න ඕන. මේ කෑම මේසේ වාඩි වෙන සියලු දෙනාටම ප්‍රමාණවත් තරම් බත් මේකේ තමයි අපි බෙදලා තියෙන්නේ. මේකෙන් අපට ප්‍රමාණවත් තරම් මේ පිඟානයට ගන්න ඕන. හැබැයි දුව කොහොමද කෑම බෙදාගත්තේ? දුවගෙන ආවා අතෙන් කෑම අරගත්තා. මේ ඈත තියෙන ඒවා ගන්න එයා තව වැරද්දක් කරා නේද? පුටු උඩට නැග්ගා නේද? පුටුව උඩත් නැංගා. හොඳද එහෙම කරන්න? දැන් ඔයා කියන්න හොඳද පුතා එහෙම කරන්න? හොඳ නැහැ. ඊට පස්සේ දුව අතින් ඒ වැරදි වෙන්නේ නැහැ නේද? ඒ කවියේ තව තිබුණා කන විට කැත ලෙස තලු නොගසන්නේ. ගොඩක් රස වුණාම සමහර විට අපි කෑම කනකොට ශබ්දෙකුත් එනවා. ඒකට කියනවා තලු මරනවා කියලා. තලු මරමින් කෑම කන්න හොඳ නැහැ. ඇයි? කෑම මේසේ කෑම කන අනිත් අයට ඒක අප්‍රසන්නයි. එතකොට එයාලට කෑම කන්න හිතෙන්නෙත් නැහැ. කෑම මේසේදී කෑම කනකොට තලු මරන්නේ නැතුව කෑම කන්න දැන් දුවලා හැමෝම ඉගෙන ගන්නවා නේද? ආච්චි මේවා මීට කලින් අපේ දරුවන්ට කියලා දීලා තියෙනවා. අමතක වෙලා. ආච්චිට මතකයි දරුවන්ට අමතක වෙලා. සිරිත් මල්දම ඊළඟට කිව්වා කිසි විට අඬමින් කෑම නොගන්නේ. මගේ දුවලා පුතාලා කෑම කනකොට අඬලා එහෙම තියෙනවද? බොහොම අමාරුයි නේද සර් අපේ දරුවන්ට සමහරක් වෙලාවට කෑම කවන්න. පුංචි දරුවෝ විශේෂයෙන්ම කෑම කනකොට එක එක දේවල් කියනවා කෑම කන්න බෑ කියලා. එහෙම හොඳ නැහැ. අම්මා තාත්තා ඔබට කෑම දෙන්නේ හරි ආදරෙන්. ඔබත් ආදරයෙන්ම තමයි කෑම කන්න ඕන. ඒ කවියේ අවසාන පදයේ තිබුණා හරි අපූර්ව දෙයක්. හැම විට සතුටින් ඉඳ කාපන්නේ. අපි කෑම මේසේ මේ බලන්න ලස්සනට hina වෙන්න බලන්න. සද්දේ ඇහෙන්න hina වෙන්නේ නැහැ. අපි සතුටින් ඉඳගෙන තමයි කෑම කන්න ඕන. ඉතින් දුවලා පුතාලා මේ කරපු වැරදිත් හොඳයි. ඒ නිසානේ ටීචර් අපිට පුළුවන් වුණේ අපේ මේ දරුවන්ට කෑම කනකොට අපි අතින් වෙන වැරදි කියලා දෙන්න. ඒ නිසා වැරදි කරපු එක නම් හොඳ නැහැ. මේ වැරදි මින් ඉස්සරහට නොවෙන්න ඔව්
මින් ඉදිරියට මේ වැරදි නොවෙන්න අද දවසේ මේ ඉගෙනගත්ත දේවල් හොඳින් මතක තියාගන්න ඕන. හොඳයි නේද අද අපි කරපු දේ? ආච්චි. දැන් ආච්චි කියලා දුන්න දේවලුත් ටීචර් ගායනා කරපු විදිහත් මේ පැහැදිලි කිරීම ඔක්කොම එක්ක කෑම කනකොට අපි අතින් ආයෙ වැරදි වෙන්නේ නැති වෙයි. මේ නංගි වැරදි කරන එකක් නැහැ නේද? එහෙමනම් මගේ දුවලා පුතාලත් ආහාර ගන්නකොට කෑම කනකොට සතුටින් Tamanට ප්‍රමාණවත් තරම් කෑම බෙදාගෙන කෑකෝ ගහන්නේ නැතුව තරහ වෙන්නේ නැතුව කෑම කන්න ඕන. අපේ දුවලා පුතාලා හරි හොඳයි. සිරිත් මල් දමෙන් දුවලා පුතාලා ඉගෙන ගත්තා හොඳ ආහාර පුරුදු. දැන් බලන්න අර අපිලිවෙලකට තිබුණු කෑම මේසේ එහෙම අස් කරලා පන්ති කාමරය පිළිවෙලකට හැදුවා. කෑම කෑව තැන දැන් ඊටාම පිරිසිදුයි. අපි අද පහ ශ්‍රේණියේ දුවලා පුතාලත් එක්ක කතා කරන්නේ අපේ යහපැවැත්ම පවත්වාගෙන යන්න පොත්පත් වලින් උපදේශ ග්‍රන්ථ වලින් අපිට ලබා දී ඇති උපදේශ පිළිබඳව. අපි මුලින් කතා කරේ සිරිත් මල් දම ගැන. අපි මුලින් කතා කරේ සිරිත් මල් දමෙන් අපිට ලබා දී ඇති උපදේශ පිළිබඳව. රුවිනි ටීචර් තවත් සූදානම් වෙලා ඉන්නවා අපේ යහපැවැත්ම පවත්වාගෙන යාම සඳහා අපට උපදෙස් ලබා දෙන තවත් කාව්‍ය ග්‍රන්ථයක හරි අපූර්ව කවියක් ආදර්ශමත් කවියක් ගායනා කරන්න. ටීචර් ඒ පොතත් කියලාම කවිය ගායනා කරමුද? ඔව් සර් මම දැන් ගායනා කරන්නේ ලෝවැඩ සංග්‍රහයේ කියන ග්‍රන්ථයේ තියෙන කවියක්. දුවලා පුතාලා හැමෝම නිශ්ශබ්දව මේ කවියට සවන් දෙන්න. බලෙන්වත් කිසියම් සෝරසිතකින් සියතින්වත් දැන් උපදෙසකින් පරසන්තක දේය ගත සෝරකමකින් නිරයෙන් නිරයට පැමිණේ එතකින්. ටීචර් ගීතේ ගායනා කරන අතරේ මම අපේ පන්ති පුස්තකාලයෙන් ලෝවැඩ සංග්‍රහව පොත හොයාගෙන ඒ කවිය දිහායි බලමින් හිටියේ. හරි අපූර්ව වචන කිහිපයක්. ඒ වගේම මේ වචන වලින් දුවලා පුතාලාගේ ජීවිතයට හොඳ පණිවිඩයක් දෙනවා. මූලිකව මේකෙන් සඳහන් කළේ සොරකම පිළිබඳව. අපි බලමු පුතේ මේ කවියෙන් සොරකම පිළිබඳව මොනවද අපට කියන්නේ කියලා. බලයෙන්වත් කිසියම් සොරසිතකින් අපි අනුන්ගේ දෙයක් සොරසිතකින් බලහත්කාරයෙන් හරි Tamanගේ අතින් හරි වෙන කෙනෙක්ගේ පෙළඹවීමක් මත හෝ අනුන් සතු දෙයක් සොරකම් කළොත් අනිවාර්යෙන්ම මරණයෙන් පසු අපායට යනවාමයි. දැන් දුවලා පුතාලා හිතන්න මෙහෙම. අනුන්ගේ දේවල් ඒ අය නොදැනුවත්ව සොරසිතකින් හෝ කෙනෙක් කිව්ව පමණින් සොරකම් කළොත් අපට ලැබෙන ප්‍රතිවිපාකය තමයි මරණයෙන් පසු නිරයට එහෙම නැතිනම් අපායට යාම. ඒ නිසා දුවලා පුතාලා හොඳින් සිහියේ තියාගන්න අන්සතු දෙයක් වෙනත් කෙනෙකුට අයිති දෙයක් එයාගේ අනුදැනුම නැතුව එයාගේ අකමැත්තෙන් අපි ලබා ගත්තොත් ඒක පාපයක්. ඒ පව නිසා අපි මරණයෙන් පසු අපායට යනවා. අපායේ දුක් විඳිනවාට අපි කවුරුත් කැමති නැහැ. දුවලා පුතාලා හැමෝම හොඳින් සිහියේ තබා ගන්න අන්සතු දෙයක් සොරසිතකින් කවමදාකවත් ගන්නේ නැහැ කියලා. දුවලා පුතාලත් එක්ක අද අපි කතා කරමින් ඉන්නේ අපේ යහපැවැත්ම සඳහා රචනා වී ඇති උපදේශ ග්‍රන්ථ වලින් ගන්න පුළුවන් ආදර්ශයන් මොනවද කියන එක පිළිබඳව. දැන් අපි හොඳ ආහාර පුරුදු ඉගෙන ගත්තා. අන්සතු දේවල් සොරකම් නොකිරීම පිළිබඳව ඉගෙන ගත්තා. තවත් උපදේශ රාශියක් අපට ගන්න පුළුවන් පොත්පත් තිබෙනවා. දුවේ පුතේ පුංචි වැඩකට මම දැන් පන්ති කාමරයෙන් එළියට යනවා. දුවලා පුතාලත් එක්ක වැඩ කරන්න රොවිනි ටීචර්යි පන්තියට එන්නේ. දුවලා පුතාලා ඒ ටීචර්ත් එක්ක හොඳින් වැඩ කටයුතු කරන්න ඕන. ඊට පස්සේ මම ආපහු පන්ති කාමරයට එනවා. ටීචර්ත් එක්ක දුවලා පුතාලා හොඳින් වැඩ කළාද කියලා මම ටීචර්ගෙන් අහනවා. මං හිතනවා මගේ දුවලා පුතාලා ටීචර්ත් එක්ක සමගියෙන් සහයෝගයෙන් සතුටින් වැඩ කරයි කියලා.
හොඳයි. දැන් ටීචර් එයි. දුල පුතාලා හැමෝම බලන් ඉන්න. අඬන්න එපා දෙවුනි. අපරාදේ. ඔයාගේ ලස්සන පොත කැත කරලා. ඔව්වනේ අපි ටීචර්ට කියමු දෙවුනි. මොකද දරුවනේ මේ සද්දේ? අද අන්නර කෙලවරට හැනවා. මොකද උනේ? මොකද ප්‍රශ්නේ? පොතේ බලිගාලා. කවුද? මේ ඉන්නේ ටීචර්. චාමර තමයි මේ පොතේ කුරුඩු බලි ගාලා තියෙන්නේ. මට හිතුණා අඬන්න මොකක් හරි හේතුවක් ඇති කියලා. ඉතින් පුතේ ඇයි එහෙම කළේ? මම කියලා තියෙනව නේද යාළුවන්ගේ පොත්වල කුරුඩු ගන්න එපා කියලා. ඒ විතරනේ මේ ටීචර් අර ඉස්කෝලේ ඉස්සරහ තියෙන ලස්සන පෙට්ටියත් කුරුටු බලි ගාලා. ටීචර් ඔය අපෝයි නරක වැඩ අද ගොඩක් කරලානේ මේ පන්තියේ දරුවෝ ටික. මොකද මේ? ආනාඩ ඉන්න අපි ප්‍රශ්න විසඳගමු. හොඳේ? නඩු ගොඩක් නේද ටීචර්? නඩු ගොඩයි අද සර්. රොවිනිට මොකද උනේ? රොවිනි අඬනවනේ. මොකද රොවිනිට උනේ? එයාගේ පොතේ කුරුටු බලිගා. දැන් ටීචර් පාඩමත් කරන්න බැරි වුණානේ දරුවන්ගේ ප්‍රශ්න නිසා. යාගේ පොතේ ප්‍රශ්න ගොඩක් අද. හොඳයි පුතේ. ඔයා අඬන්නේ නැතුව ඉන්නකෝ. අපි ওই ප්‍රශ්නේ විසඳාගමු. ඔයාගේ පොතේ කුරුටු ගාපු එක ආයේ කවදාවත් ඒ ළමයාට ඒ වැඩේ නොකරන්න අපි හොඳ උපදේශයක් දෙමු. දුවලා පුතාලත් එක්ක අද අපි කතා කරන්නේ මේ අපි අතින් නොන වැරදි හදාගන්න අපට උපදෙස් දීලා තියෙන පොත්පත් වලින් ගන්න පුළුවන් ආදර්ශ ගැනනේ. මේ වැරද්ද වෙච්ච එකත් හොඳයි කියලා මට හිතෙනවා. ඒකට හේතුව තමයි මේ වැරදි මොනවද කියලා හඳුනාගත්තාම තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ වැරදි නැවත නොකරන්න. ඒ නිසා රොනි ටීචර් අපේ පාඩමටත් අදාළව මේ වාගේ වැරදි කරන එක සහ ඒ වැරදි නොකරන්න අපට උපදෙස් දීලා තියෙන ග්‍රන්ථ එහෙම මතකයට එනවද? මට මේ එකපාරටම මතක් වුණේ සිරිත් මල්දම. සිරිත් මල්දම. අපේ පුංචි දුවලා පුතාලා වෙනුවෙන්ම රචනා කරලා තියෙන පොතක් තමයි සිරිත් මල්දම කියන්නේ. ඒ නිසා මේ වැරද්දට අදාළවම සිරිත් මල්දමේ කවි එහෙම තියෙනවද? මට මතකයි. හොඳයි. එහෙමනම් අපි ටීචර්ත් එක්ක ඒ කවිය ගායනා කරමු. ඊට කලින් දුවලා පුතාලා හැමෝම මේ කවියට හොඳින් සවන් දෙන්න ඕන. මේ වැරද්ද මොකක්ද කියලා හඳුනා ගන්නත් ඕන. දැන් රුවිනිගේ පොතේ කුරුටු ගාපු කෙනත් මෙතන ඉන්නවනේ. එයත් හොඳින් අහගෙන ඉන්න ඕන. ඔය කවුරුත් ඊට පස්සේ මේ වැරද්ද නොකරන්න මෙන්න මේ උපදේශය හොඳින් සිහියට ගන්න. කියමු නේද සර් එහෙනම්? හොඳයි කියමු අපි ඒක. යමක් නොලියනු අයුතු විලසින ගල්ලැලි පොත්වල විහිළු නොලියනු කිසි කල පිරිසිදුව හැම කාල තබනු රොවිනි ටීචර් ගායනා කරපු කවිය සිරිත් මල්දම පොත හොයාගෙන මමත් බලමිනුයි හිටියේ. අද අපේ පන්ති කාමරයේ සිද්ධ වෙච්ච මේ පුංචි වැරද්ද නිසා අපේ දුවලා පුතාලා සියලුම දෙනාට අපට හොඳ උපදේශයක් දෙන්න පුළුවන්. මේ බලන් ඉන්න දුවලා පුතාලා හැමෝම මේ වැරද්ද ඊට පස්සේ කවදාවත් නොකරන්න මේ කවිය ආදර්ශයට ගන්න ඕන. ටීචර් ගායනා කරපු කවිය මෙන්න මෙහෙමයි තිබුණේ. අඟුරු හුණු කැටගෙන දුවේ පුතේ ඔබ දකිනවා නේද මේ අඟුරු හුණු කැට වගේ දේවල් නිවසේදී දකින්න ලැබෙනවා පාසලේදී හුණු කැට වගේ දේවල් දකින්න ලැබෙනවා. මේවා දැක්කහම ඔබ ඒවා අතින් අරගෙන තැන් තැන් වල විහිළු හැම ලියනවද? මේ බලන්න මට මතක් වෙනවා සමහර විට වැසිකිලි වල එහෙම නැතිනම් පාසලේ බිත්තිවල තාප්පවල අනවශ්‍ය දේවල් ලියලා තියෙනවා. සිරිත් මල්දමෙන් කියන්නේ මෙහෙම දේවල් නොකරන්න කියලයි.
ඒ වගේම ටීචර් ගායනා කරපු ඊළඟ කවියේ තිබුණා ගල්ලෑලි පොත්වල. දැන් දුවලා පුතාලාට මේ ගල්ලෑලි කිව්වහම මේක ටිකක් අමුතු වෙන්නත් පුළුවන්. හේතුව අද අපි අකුරු ලියන්න ගන්නේ ගල්ලෑලි නෙවෙයි පොත්නේ. ඉස්සර කාලේ අකුරු ලිව්වේ ගල්ලෑලි වල. ගල් කූරෙන් තමයි ලිව්වේ. අද නම් පොත්වල පැන්සලින් හෝ පෑනෙන් ලියන්නේ. මේ පොත්වල පෑනෙන් හෝ පැන්සලෙන් අකුරු ලියනකොට අපි ලියන්න ඕන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් විතරයි. සිරිත් මල්දමෙන් ගුරු මොහන්දිරම් එම්.එල්. සිල්වා මැතිතුමා කියනවා ගල්ලෑලි පොත්වල විහිළු ලියන්න එපා කවදාවත්. ඒවා පිරිසිදුව තියාගන්න ඕන සෑම අවස්ථාවකම. ඒ වගේම අපේ ඉගෙන ගන්න අපිට උදව් කරන සියලුම දේවල් පිරිසිදුව තබාගත යුතුයි කියන එක තමයි මේ කවි වලින් අපි අපේ ජීවිතවලට ගන්න ඕන ආදර්ශය. ඉතින් අද පන්ති කාමරයේ වෙච්ච මේ වැරැද්ද මෙන් ඉදිරියට කවදාවත් අපේ දූ දරුවන් අතින් නොවන්නට සිරිත් මල්දමෙන් කියලා දුන්න මේ උපදේශ හොඳට ඔබ සිහියේ තබා ගන්න ඕන. මයේ දූ ආවද? ඔව් අම්මේ. කෝ බලන්න. ඉතින් අම්මට මම සතුටු ආරංචියක් කියන්නද? අපේ මොකද්ද මේ මගේ දූට කියන්න තියෙන සතුටුදායක ආරංචිය ඉතින්? අම්මට මතකද ලෝක ළමා දිනේට මම චිත්‍රයක් ඇඳා. මතකයි. ඉතින් ඒක ඉස්කෝලේම පළවෙනි ස්ථානයට තේරිලානේ. අනේ මගේ දූට තෙරුවන් සරණයි. ඉතින් ලොකු සර් කිව්වා සමස්ත ලංකා යන්න කියලා කොළඹ. ඒක ලොකු තරගයක් නේ. ඒකට හොඳ පාට පෙට්ටියක් නම් ඕනි වෙයි. මයේ දූගේ අප්පච්චි නැති උනදා ඉඳලා බොහෝම අමාරුවෙන් මයේ දෝනි මං ඔයාව ජීවත් කරවන්නේ ඉතින්. කොහොම ඔයා කියන ওই જાතියේ පාට පෙට්ටිය මං අරන් දෙන්නේ. අම්මා අඬන්න නැතුව ඉන්නකෝ. මං ගෙදර තියෙන පාට පෙට්ටිය ගෙනියන්න. මාය පුතේ අර ලොකු හාමුලෑ ගෙදර සුදු බේබි හරීම හොඳයි. මං චුට්ටක් අහලා බලන්නම්කෝ. ඔය කියන જાතියේ පාට පෙට්ටියක් තියෙනවද කියලා මයේ දූට අරන් දෙන්න. සුදු බේබිගෙන් ඉල්ලුවොත් සුදු බේබි නම් නොදින්නේ නෑ මයේ පුතේ. මං අහලා බලන්නම් මයේ දෝනි දුක් වෙන්නේ නැතුව ඉන්නකො හොඳේ. අයියෝ නංගි ඇයි ඔය පාඩකුරු නාස්ති කළා දාන්නේ? ඔව් ලොකු අක්කේ කියන දෙයක් කිව්වට අහන්නෙම නැහැ. බලන්න ඔයාට කොච්චර තියෙනවද කියලා. ඇයි මෙහෙම නාස්ති කරන්නේ? අර ලතා නැන්දාගේ දුව තෙවුනි නංගි ලොකු චිත්‍ර තරගයකට තේරිලා. දැන් යා සමස්ත ලංකා යනවනේ කොළඹට. නංගි අපි යාට එකක් දෙමුද? අපෝ බෑ මේ ටික මගේනේ. එහෙම කියන්න එපා නංගි. අවුනේ නංගි තෙවුනි නංගි. ගත හැකි දෙය වැඩට ආහක නොදාමනු කිසි විට වැඩ නැති දෙය නුඹට දෙනුවයින් වැඩ ගන්න අයහට. මේ හැම සිද්ධියක්ම මමත් හරි ඕනෑකමින් බලාගෙන හිටියේ පැත්තකට වෙලා. මොකද්ද දෙයියනේ මේ කරලා තියෙන විනාශය? කවුද මේ දේ කරේ? පේ නංගි තමයි. පුතේ ඔයාට පාට පෙට්ටි කීයක් විතර තියෙනවද? ඉතින් ඇයි මේ පාටකුරු තැන තැන දාලා තියෙන්නේ? අක්කලා ඔයාට කිව්වා නේද? ගොඩාක් දේවල් තිබුණාට කමක් නැහැ ප්‍රයෝජනෙට ගන්න ඕන ටික විතරක් පාවිච්චි කරන්න කියලා. මේ බලන්න ඔයා කොළ කීයක් නම් අරගෙන තියෙනවද? චිත්‍ර අඳින්න නම් ඕන තමයි. ඒත් මේ නාස්ති කරලා නේද? නංගි අහන්නෙම නැද්ද කියන දේ? දැන් මේ පාටකూరు ටික අපි නංගිටම කියමු පිළිවෙලකට හදන්න කියලා. ඇහුණද දුවේ පුතේ ඔබට
ලස්සන කවියක්. ඔව්. මොකක්ද ඒ කවියෙන් කිව්වේ? අපට වැඩට ගන්න පුළුවන් දේවල් සමහර විට අපට ඕන නැති වගේ දැනුණට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන් තව අය ඉන්න පුළුවන්. දැන් මේ දුව මේ විදිහට විනාශ කරන පාටකූරු වලින් ප්‍රයෝජනට ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නව නේද ඔයාලගේ? අර සමස්ත ලංකා චිත්‍ර තරඟයට තේරුනේ. අපි ඒ දුවට මේ පාට පෙට්ටියක් දුන්නා නම් එයා අපේ ඉස්කෝලටත් ලොකු කීර්තියක් අත් කරලා දෙයි නේද? දැන් දුව අපි මේ පාට ටික එකතු කරලා යාළුවාට දෙමුද පාට පෙට්ටියක්? දුව කැමතිද? අන්න නංගි හොඳයි දැන් නේද? කියන දේ හොඳට ඇහුවා. ඉතින් සිරිත් මල්දමේ හරි අපූර්ව කවියක් ඔබ ඒ ඇහුවේ. අද දවසේ අපි දුවලා පුතාලත් එක්ක කතා කරේ අපේ යහපැවැත්ම පවත්වාගෙන යන්න උපදේශ කාව්‍ය, උපදේශ කතන්දර මේ වගේ දේවල් රාශියක් මීට පෙර ලියවිලා තියෙනවා. ඒ ලියවුණු කවි වලින්, කතන්දර වලින්, ජාතක කතා වැනි දේවල් වලින් ගන්න පුළුවන් වටිනා උපදෙස් අරගෙන අපි අපේ ජීවිතවල තියෙන අඩුපාඩු හදාගෙන යහපත් පුරවැසියන් හැටියට සමාජයේ ජීවත් වෙන්න ඕන කරන දැනුම් සම්භාරයක් තමයි අද අපි ලබා ගත්තේ. ඉතින් අද අපේ පන්තියට රොවිනි ටීචර්ත් ආවා. හැබැයි ටීචර්ට හදිසි අවශ්‍යතාවයක් නිසා පන්ති කාමරයෙන් යන්න වුණා. අපි ඒ ටීචර්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන අපේ දුවලා පුතාලට ඊටාම වටිනා ආදර්ශමත් කවි ගායනා කරන්න ඉදිරිපත් වුණාට. පුතේ මතක් කරන්න අපි මොන වගේ උපදේශ කාව්‍යද අද දුවලා පුතාලත් එක්ක ගායනා කළේ? මතකද ඒ පොත් සිරිත් මල්දම? තව පොතක් ගැන සඳහන් වුණා සුභාෂිතය. ඒ වගේම ලෝවැඩ සංගරාව, ලෝකෝපකාරය. ඊට අමතරව අද මෙතන අපි කතා නොකලත් ජාතක කතා රාශියක් තියෙනවා අපේ ජීවිතවලට උපදේශ ලබා ගන්න පුළුවන්. මෙන්න මෙවැනි උපදේශාත්මක කවි, උපදේශාත්මක ජාතක කතා, උපදේශාත්මක කතන්දර ආදී තියෙන වටිනා උපදේශයන් අපේ ජීවිතවලට ලං කරගෙන ඊට අනුව අපි ළඟ තියෙන වැරදි හදාගෙන අපි ඊටා හොඳ යහපත් පුරවැසියන් හැටියට මේ සමාජයේ ජීවත් වෙමු. අද දවසේ අපි කතා කරපු මේ සියලුම දේවල් තුලින් යහපත් පුරවැසියෙක් හැටියට සමාජයේ කවුරුත් අගය කරන දරුවෙක් වෙන්න කියලා දුවලා පුතාලට ආශිර්වාද කරමින් ඒ ඉල්ලීම දුවලා පුතාලගෙන් කරමින් අද දවසේ ගුරු ගෙදරින් දුවලා පුතාලගෙන් සමුගන්නවා. තවත් මෙවැනිම වටිනා පාඩමකින් දුවලා පුතාලා හමුවට එන පොරොන්දුව පිට. දුවලා පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.